අයිබෝන් අපි යන දරුවනේ පිරිවැය ගිණුම්කරණයේ යටතේ ලකුණු ලැබෙන ප්‍රධානතම ප්‍රශ්නය පිළිබඳව අපි සාකච්ඡා කිරීම ආරම්භ කරන්නයි යන්නේ. ලියාගමු අපි අලුත් මාතෘකා ඒකකය. විශේෂයෙන්ම ඊටාම වැදගත් වෙන මාතෘකා ඒකකයක්. මේක උසස් පෙළ විභාගයේ නම් දෙවෙනි ප්‍රශ්නයේ අනිවාර්ය ප්‍රශ්නය. ඒ වගේම මේක AT දෙවන අධ්‍යයන හදාරන දරුවෝ ඉන්නවා නම් AT දෙවෙනි අධ්‍යයන හදාරන මේ දරුවන්ගේ AT දෙවන අධ්‍යයන මූල්‍ය හා පිරිවැය ගිණුම්කරණයේ ප්‍රශ්න පත්‍රයේ අනිවාර්ය ප්‍රශ්නයක් වෙන කොටසක්. ඒ කියන්නේ සෑම විභාගයකම පාහේ අනිවාර්ය ප්‍රශ්නයක් වෙන සිද්ධාන්තමය කොටසක් තමයි මේ අපි අද සාකච්ඡා කරන්න යන්නේ. ලියාගමු මාතෘකාව පොදු කාර්ය පිරිවැය. පොදු කාර්ය පිරිවැය. පිරිවැය ගිණුම්කරණයේ තියෙන යුනිට් තුනෙන් එකක්. පොදු කාර්ය පිරිවැය. පොදු කාර්ය පිරිවැය. පොදු කාර්ය පිරිවැය. මොකද්ද මේ පොදු කාර්ය පිරිවැයක් කියන්නේ? පොදු කාර්ය පිරිවැයක් නිර්වචනය කරන්නේ මෙහෙමයි. පොදු කාර්ය පිරිවැයක් කියන්නේ කිසියම් නිෂ්පාදනයක් සඳහා පොදුවේ වැය කරන. කිසියම් නිෂ්පාදනයක් සඳහා පොදුවේ වැය කරන. පොදුවේ වැය කරන පිරිවැය වලට කියනවා මොන පිරිවැය කියලාද? පොදු කාර්ය පිරිවැය කියලා. එතකොට මේක මේ වැය කරන්නේ භාණ්ඩයක් වෙනුවෙන් නෙවෙයි. පොදුවේ. මොකද භාණ්ඩයක් වෙනුවෙන් වැය කරනවා නම් ඒක සමානුපාතිකව මොනව කරගන්න පුළුවන්ද? අඳුර ගන්න පුළුවන්. ඒ කියන්නේ එකකට කීයද කියලා අඳුර ගන්න පුළුවන්. නමුත් මේකේ එකකට කීයද කියලා අඳුර ගන්න බැහැ. ලියන්න. කිසියම් ව්‍යාපාරයක් කිසියම් නිෂ්පාදනයක් වෙනුවෙන් කිසියම් ව්‍යාපාරයක් කිසියම් නිෂ්පාදනයක් වෙනුවෙන් යම් වියදමක් දරනු ලැබුවේ නම් එය එම නිෂ්පාදනය සමග සමානුපාතිකව හඳුනාගත හැක. නමුත් පොදු කාර්ය පිරිවැය යනු සමස්ත නිෂ්පාදනය වෙනුවෙන්ම පොදුවේ දරනු ලබන වියදම් වේ. සමස්ත නිෂ්පාදනය වෙනුවෙන්ම පොදුවේ දරනු ලබන වියදම් වේ. මේවා නිෂ්පාදනය සඳහා පොදුවේ දරන බැවින් එක් ඒකකයක් නිපදවීමට කොපමණක් වැය වේදැයි නිශ්චිතව හඳුනාගත නොහැක. එලෙස ඒකකයක් නිපදවීමට නිශ්චිතව හඳුනාගත නොහැකි පිරිවැය මෙම ඒකකයේදී පොදු කාර්ය පිරිවැය ලෙස හඳුන්වනු ලැබේ. එහෙනම් මොකද පොදු කාර්ය කියලා කියන්නේ සරල භාෂාවෙන්
එකකට කොච්චරක්ද කියලා අඳුරගන්න බැරි පිරිවැය වලට තමයි කියන්නේ මොන පිරිවැය කියලාද? පොදුකාර්ය පිරිවැය කියලා. ළමයි භාණ්ඩයක නිෂ්පාදන පිරිවැය හොයද්දී එකක් හදන්න කොච්චරක් යනවද කියලා අඳුරගන්න බෑ කියලා අපිට ඒ පිරිවැය අයින් කරලා දාන්න පුළුවන්ද? අයින් කරලා දාන්න බෑ. මොකද මේ නිෂ්පාදනය වෙනුවෙන් දරන වියදමක්. හැබැයි එකකට කොච්චරක්ද කියලා අපිට හරියටම කියන්න බෑ. එහෙනම් අපිට සිදු වෙනවා මේකෙන් කොච්චරක් එකකට යනවද කියලා මොනවා කරලා බලන්නද? හොයලා බලන්න. එකකට යනවද කියලා මොනවා කරලා බලන්නද? හොයලා බලන්න. මේක හරියට මෙන්න මේ වගේ දෙයක්. ඒ තමයි ළමයි මේකේ මේ භාණ්ඩයේ පිරිවැයට මේක එකකට කොච්චරද කියලා අඳුර ගන්න බෑ කියලා සම්පූර්ණ ගානම භාණ්ඩයේ පිරිවැයට එකතු කරන්න බෑ ළමයි. හරියට මෙහෙම හිතන්නකෝ. බස් රථයක්. හරියට ලේසින් බාරිකයක් ගෙවලා බස් එකක් අරගෙන පාරේ ගමන් කරනකොට මගියෙක්ගෙන් අය කරන්න ඕන ගාස්තුවට මේ ලේසින් එකෙන් කොච්චරක් යනවද කියලා පැහැදිලිව අඳුර ගන්න බැරි නිසා මගියාගේ ගාස්තුවට මේ සම්පූර්ණ ලේසින් පිරිවැයම එකතු කරන්න පුළුවන්ද? බෑ. ආන් ඒ වගේ තමයි මේ පොදුකාර්ය පිරිවැය සම්පූර්ණයෙන්ම භාණ්ඩයේ පිරිවැයට මොනව කරන්න බැයිද? එකතු කරන්න බෑ. ලියන්න වෙනම චේතකින්. මෙම පොදුකාර්ය පිරිවැය මෙම පොදුකාර්ය පිරිවැය එක් ඒකකයකට කොපමණ දෙයි? එක් ඒකකයකට කොපමණ දෙයි? හඳුනාගත නොහැකි නිසා. එක් ඒකකයකට කොපමණ දෙයි? හඳුනාගත නොහැකි නිසා. හඳුනාගත නොහැකි නිසා. එක් ඒකකයකට කොපමණ දෙයි? හඳුනාගත නොහැකි නිසා. එය මුළුමනින්ම භාණ්ඩයේ පිරිවැයට එකතු කළ නොහැක. මුළුමනින්ම භාණ්ඩයේ පිරිවැයට එකතු කළ නොහැක. එසේ එකතු කළ හැක්කේ භාණ්ඩයේ පිරිවැයට දැරිය හැකි ප්‍රමාණයකි. භාණ්ඩයේ පිරිවැයට දැරිය හැකි ප්‍රමාණයකි. අනේ වචන ටික යටින් ඉරක් ගහ ගන්න. දැරිය හැකි ප්‍රමාණයකි. දරන්න පුළුවන් ප්‍රමාණය. භාණ්ඩයේ පිරිවැයට දරන්න පුළුවන් ප්‍රමාණය. දැන් ආයතන පොදුකාර්ය පිරිවැය දරුවට විතරක් බෑ. ඒක භාණ්ඩයට දරන්න පුළුවන් වෙන්න ඕනේ. දැරිය හැකි ප්‍රමාණයකි. භාණ්ඩයේ පිරිවැයට දැරිය හැකි ප්‍රමාණයකි. එම දැරිය හැකි ප්‍රමාණය ගෙනුම් කරණයේදී අන්තර්ග්‍රහණය කළ පොදුකාර්ය හේවත් අවශෝෂණය කළ පොදුකාර්ය ලෙස හඳුන්වනු ලැබේ. අන්තර්ග්‍රහණය කළ පොදුකාර්ය හේවත් අවශෝෂණය කළ පොදුකාර්ය ලෙස හඳුන්වනු ලැබේ. අන්නේ වචනේ ඔයා අහලා ඇති. අවශෝෂණය. මොකද අවශෝෂණය කියන්නේ? දැන් ශාක විසින් පොළවේ තියෙන ජලය මොනව කරගන්නවා කියනවද? අවශෝෂණය කරගන්නවා කියනවා. ඇයි අවශෝෂණය කරගන්නවා කියන්නේ? ළමයි ශාකයක් පොළවේ තියෙන ජලයෙන් අවශෝෂණය කරගන්නේ ශාකයට දරන්න පුළුවන් ප්‍රමාණයක් විතරයි. දැන් පොළවේ ජලය ගොඩාක් තිබුණා කියලා ඒ සියල්ලම ශාකයට දරන්න බෑ. එන ශාකය අවශෝෂණය කරගන්නේ උරාගන්නේ ශාකයට දරන්න පුළුවන් ප්‍රමාණයක් විතරයි. මෙතනත් කියවෙන්නේ සංකල්පය. ආයතනයක් කොපමණ පොදුකාර්ය පිරිවැය දරා තිබුණත් භාණ්ඩයකට ඇතුළත් කරන්නේ එයට දැරිය හැකි ප්‍රමාණයක් විතරයි. වෙනම ඡේදකින් ලියන්න. මේ අනුව පිරිවැය ගණකාධිකරණයේදී
භාණ්ඩ ඒකකයක නිෂ්පාදන පිරිවැය. පිරිවැය ගණකාධිකරණයේදී භාණ්ඩ ඒකකයක නිෂ්පාදන පිරිවැය. භාණ්ඩ ඒකක නිෂ්පාදන පිරිවැය පහත පරිදි සොයා ගනී. භාණ්ඩ ඒකකයක නිෂ්පාදන පිරිවැය පහත පරිදි සොයා ගනී. අන්න ඒකකයක නිෂ්පාදන පිරිවැය මෙන්න මේ විදිහට හොයා ගන්නවලු. ඒකකයක නිෂ්පාදන පිරිවැය කොහොමද හොයා ගන්නවා කියන්නේ මේක ඇතුලේ තියෙනවලු හඳුනාගත හැකි පිරිවැය. හඳුනාගත හැකි පිරිවැය. ධන අනිත් ඡාතිය මොකක්ද එහෙනම් හඳුනාගත නොහැකි පිරිවැය. හඳුනාගත නොහැකි පිරිවැය. අඳුර ගන්න පුළුවන් පිරිවැයයි අඳුර ගන්න බැරි පිරිවැයයි කියලා කොටස් දෙකයි. මේ අඳුර ගන්න පුළුවන් පිරිවැය වලට ගිණුම්කරණයේදී ලස්සන නමක් කියනවා ඒකකයක ප්‍රාථමික පිරිවැය කියලා. මොන පිරිවැය කියලාද? ප්‍රාථමික පිරිවැය. ඒක උනා නිෂ්පාදන ගිණුම් වලදී ඉගෙන ගන්න තියෙනවා. මොකටද දරුවෝ නිෂ්පාදන ගිණුම් වලදී ප්‍රාථමික පිරිවැය කොහොමද හැදුනේ? ඍජු ද්‍රව්‍යයයි, ඍජු ශ්‍රමයයි, ඍජු වෙනතොයි. ඒකකයක ප්‍රාථමික පිරිවැය. මොකද ඍජු පිරිවැයේ තියෙන විශේෂත්වය තමයි එකකට කොච්චරද කියලා අඳුර ගන්න පුළුවන්. එතකොට ඒකකයක නිෂ්පාදන පිරිවැය හොයන්නේ කොහොමද? ඒකකයක ප්‍රාථමික පිරිවැයට එකතු කරනවා අන්තර්ග්‍රහණය කළ පොදුකාරය. මොකද සම්පූර්ණ පොදුකාරය එක්කව කරන්න බෑ. අන්තර්ග්‍රහණය කළ පොදුකාරය. එමසක් ඒකකයක පොදුකාරය කියලා කියන්නේ නෑ. එතකොට අත්‍තරම අන්තර්ග්‍රහණය කළ පොදුකාරය කියන්නේ ඒකකයකට යන පොදුකාරය. ලියා ගන්න සූත්‍රය. ඒකකයක නිෂ්පාදන පිරිවැය. මේ තියෙන උඩින් තියෙන සරලාර්ථය. මේ තියෙන පිරිවැය ගණකාධිකරණයේ සූත්‍රය. ඒකකයක නිෂ්පාදන පිරිවැය සමානයි හඳුනාගත හැකි පිරිවැය ධන හඳුනාගත නොහැකි පිරිවැය. හඳුනාගත හැකි පිරිවැය ධන හඳුනාගත නොහැකි පිරිවැය. ඒ කියන්නේ ඒකකයක නිෂ්පාදන පිරිවැය සමානයි ඒකකයක ප්‍රාථමික පිරිවැය ධන අන්තර්ග්‍රහණය කළ පොදුකාරය. ඒකකයක ප්‍රාථමික පිරිවැය ධන අන්තර්ග්‍රහණය කළ පොදුකාරය. අන්තර්ග්‍රහණය කළ පොදුකාරය. එහෙනම් අපි කිව්වා ළමයි භාණ්ඩයේ පිරිවැයට එකතු කරන්න පුළුවන් දරණ පොදුකාරය වලින් යම් ප්‍රමාණයක් විතරයි. ලියන්න තව ලකුණක් දාලා යටින්. මේ අනුව ආයතනයක් දරණ පොදුකාරය පිරිවැයෙන් ආයතනයක් දරණ පොදුකාරය පිරිවැයෙන් භාණ්ඩයේ පිරිවැයට එකතු කළ හැක්කේ භාණ්ඩයේ පිරිවැයට එකතු කළ හැක්කේ යම් ප්‍රමාණයක් පමණි. යම් ප්‍රමාණයක් පමණි. එම ප්‍රමාණය කොපමණදයි? එම ප්‍රමාණය කොපමණදයි? එම ප්‍රමාණය කොපමණදයි? එම ප්‍රමාණය කොපමණදයි? සොයා ගැනීම. එම ප්‍රමාණය කොපමණදයි සොයා ගැනීම මෙම පාඩම් ඒකකය තුලින්. එම ප්‍රමාණය කොපමණදයි සොයා ගැනීම මෙම පාඩම් ඒකකය තුලින් සිදු කරනු ලබයි. එම ප්‍රමාණය කොපමණදයි සොයා ගැනීම මෙම පාඩම් ඒකකය තුලින් සිදු කරනු ලබයි. අන්න මේකකින් සිදු කරන්නේ මොකද්ද? මේ ප්‍රමාණය කොච්චරක්ද කියලා මොනව කරගන්න එකද? හොයාගන්න එක. එහෙම නැත්නම් පොදුකාර්ය භාණ්ඩයකට යන ප්‍රමාණය කොච්චරක්ද කියලා හොයාගන්න එක. කොපමණදයි සොයා ගැනීමයි. පැහැදිලිද කියපු දේ? පුංචි අනුමාත්‍රකාවක් විදිහට ලියා ගන්න ළමයි.
පොදුකාර්ය පිරිවැය වර්ග කළ හැකි. පොදුකාර්ය පිරිවැය වර්ග කළ හැකි. පොදුකාර්ය පිරිවැය වර්ග කළ හැකි විවිධ පදනම්. පොදුකාර්ය පිරිවැය වර්ග කළ හැකි විවිධ පදනම්. අංක 1 හැසිරීම මත. හැසිරීම මත. ළමයි ආර්ථික විද්‍යාවේදීත් අහලා ඇති පිරිවැයක් හැසිරීම මත වර්ග දෙකයි තියෙන්නේ. එකක් ස්ථාවර අනිත් එක මොකක්ද? විචල්්‍ය. එතකොට ඒ වගේ තමයි මේ පිරිවැය ගණකාධිකරණයේදී පොදුකාර්ය පිරිවැය හැසිරීම මත ಜಾති දෙකකට බෙදනවලු. කොහොමද බෙදන්නේ හැසිරීම මත වර්ග දෙක? එක ಜಾතියකට කියනවා ස්ථාවර පොදුකාර්ය කියලා. අනික් ಜಾතියට කියනවා මොන පොදුකාර්ය කියලාද? විචල්්‍ය පොදුකාර්ය කියලා. ලියන්න. එක ඒ යටතේ රෝම ඉලක්කම් 1 ස්ථාවර පොදුකාර්ය. 2 විචල්්‍ය පොදුකාර්ය. 2 විචල්්‍ය පොදුකාර්ය. මම උදාහරණයක් එක පැහැදිලි කරන්නම්. ළමයි අපි හිතමුකෝ බේකරියක කුලිය තියෙනවා. බේකරිය ගොඩනැගිල්ල අපේ නෙමෙයි නම් ඒ බේකරිය කුලිය තියෙනවා. එතකොට මේ බේකරියේ පාන් නිෂ්පාදනය වැඩි වුණා කියලා බේකරියේ කුලිය මොනව වෙන්නේ නැද්ද? වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් වෙනස් වෙන්නේ නැත්නම් ආන් ඒක මොන පොදුකාර්යයක් වෙනවද? ස්ථාවර පොදුකාර්යයක් වෙනවා. නමුත් බේකරියේ ලයිට් බිල පාන් නිෂ්පාදනය වැඩි කරද්දී ලයිට් බිලත් යම් ප්‍රමාණයකින් මොනව වෙනවද? වැඩි වෙනවා. ඒක 100%කින්ම වැඩි වෙන්නේ නැහැ. නමුත් යම් ප්‍රමාණයකින් වැඩි වෙනවා. අන්න යම් ප්‍රමාණයකින් වැඩි වෙනව නිසා වෙනස් වෙන නිසා ආන් අපි ඒකට කියනවා මොන පොදුකාර්යයක් කියලාද? විචල්්‍ය පොදුකාර්යයක් කියලා. ලියන්න උදාහරණ. එයාට තේ ලියන්න උදාහරණ. බේකරියක කුලිය නිෂ්පාදනය වෙනස් වුවද? බේකරියක කුලිය නිෂ්පාදනය වෙනස් වුවද? වෙනස් නොවන නිසා. නිෂ්පාදනය වෙනස් වුවද වෙනස් නොවන නිසා. නිෂ්පාදනය වෙනස් වුවද වෙනස් නොවන නිසා. නිෂ්පාදනය වෙනස් වුවද වෙනස් නොවන නිසා. එය නිෂ්පාදනය වෙනස් වුවද වෙනස් නොවන නිසා. එය නිෂ්පාදනය වෙනස් වුවද වෙනස් නොවන නිසා එය ස්ථාවර පොදුකාර්යයක් වන අතර. ස්ථාවර පොදුකාර්යයක් වන අතර බේකරියේ විදුලි බිල නිෂ්පාදනය වැඩි කරන විට. බේකරියේ විදුලි බිල නිෂ්පාදනය වැඩි කරන විට යම් ප්‍රමාණයකින් වැඩිවන නිසා. යම් ප්‍රමාණයකින් වැඩිවන නිසා. එය යම් ප්‍රමාණයකින් වැඩිවන නිසා. යම් ප්‍රමාණයකින් වැඩිවන නිසා. යම් ප්‍රමාණයකින් වැඩිවන නිසා. මොකක් කියලා කියනවද ළමයි? යම් ප්‍රමාණයකින් වැඩිවන නිසා. වැඩිවන නිසා. යම් ප්‍රමාණයකින් වැඩිවන නිසා විචල්්‍ය පොදුකාර්යයක් ලෙස හඳුන්වයි. එහෙනම් මට කියන්න දරුවෝ පොදුකාර්ය පිරිවැය හැසිරීම මත ಜಾති කීයද තිබුණේ? 2යි. මොනවද හැසිරීම මත තිබෙච්ච ಜಾති දෙක? ස්ථාවර පොදුකාර්ය සහ මොන පොදුකාර්ය කියලාද? විචල්්‍ය පොදුකාර්ය. ප්‍රධාන දෙක. ස්වභාවය මත පොඩි වාක්‍යයක් ලියන්න යටතේ
පොදුකාර්ය පිරිවැය ස්වභාවය මත පොදුකාර්ය පිරිවැය ස්වභාවය මත ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදා වෙන් කළ හැක. ස්වභාවය මත ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදා වෙන් කළ හැක. ස්වභාවය මත කොටස් කීයකට බෙදන්න පුළුවන්ලුද? තුනකට බෙදන්න පුළුවන්. 1 පළවෙනි එක ක්‍රම ඉලක්කම් 1 වක්‍ර ද්‍රව්‍ය පිරිවැය. වක්‍ර ද්‍රව්‍ය පිරිවැය. 2 වක්‍ර ශ්‍රම පිරිවැය. 2 වක්‍ර ශ්‍රම පිරිවැය. 3 වෙනි එක වක්‍ර වෙනත් පිරිවැය. වක්‍ර වෙනත් පිරිවැය. එහෙනම් දරුවෝ පොදුකාර්ය පිරිවැය කියන්නේ මොනවද? සියලු වක්‍ර පිරිවැය වල මොකද්ද එකතුව? සියලු වක්‍ර පිරිවැය වල එකතුව. තර ලකුණක් දාලා ලියන්න. මේ අනුව පොදුකාර්ය පිරිවැය ලෙස ගැනෙන්නේ. මේ අනුව පොදුකාර්ය පිරිවැය ලෙස ගැනෙන්නේ සියලු වක්‍ර පිරිවැය වල. පොදුකාර්ය පිරිවැය ලෙස ගැනෙන්නේ සියලු වක්‍ර පිරිවැය වල. සියලු වක්‍ර පිරිවැය වල. සියලු වක්‍ර පිරිවැය වල එකතුවයි. සියලු වක්‍ර පිරිවැය වල එකතුවයි. එහෙනම් පොදුකාර්ය පිරිවැය ලෙස ගැනෙන්නේ මොකල්ලුද? සියලු වක්‍ර පිරිවැය වල එකතුවයි. සියලු වක්‍ර පිරිවැය වල එකතුවයි. ප්‍රධාන තුන්වෙනි එක. භාවිතය මත. එයාට පොඩි වාක්‍යයක් ලියන්න. එම පොදුකාර්ය පිරිවැය නිෂ්පාදන කටයුතු වලට අදාළ වන්නේද නැද්ද යන්න මත. මෙම පොදුකාර්ය ප්‍රධාන වශයෙන් වර්ග දෙකකි. ඒ යටතේ රෝම ඉලක්කම් 1 නිෂ්පාදන පොදුකාර්ය. 2 රෝම ඉලක්කම් 2 නිෂ්පාදන නොවන පොදුකාර්ය. ඔය කියන්නේ දරුවෝ පොදුකාර්ය පිරිවැය ප්‍රධාන කොටස් තුනකට බෙදුවා අපි. ඒ කියන්නේ පදනම් තුනකට. මේ මොනවද මේ පදනම්? පොදුකාර්ය පිරිවැය පදනම් තුනකට බෙදුවා. මොකද්ද පළවෙනි එක? ස්වභාවය මත. පළවෙනි කිලෝ අපි හැසිරීම මත නේද? පළවෙනි එක හැසිරීම මත. දෙවෙනි එක මොකක් මතද අපි ගත්තේ? ස්වභාවය මත. හරිද? ඊළඟට තුන්වෙනි එක ගත්තේ අපි මොකක් මතද? භාවිතය මත. හැසිරීම මත පොදුකාර්ය වර්ග දෙකයි තියෙනවා කිව්වේ. මොනවද මේ දෙක? එකක් ස්ථාවර පොදුකාර්ය, අනිත් එක මොන පොදුකාර්යද? විචල්්‍ය පොදුකාර්ය. ස්වභාවය මත වර්ග තුනක් තියෙනවා කිව්වා. එක જાතියකට කිව්වා වක්‍ර ද්‍රව්‍ය, අනෙක් જાතිය වක්‍ර ශ්‍රමය, අනෙක් જાතිය මොනවා කිව්වද? වක්‍ර වෙනත් කිව්වා.
භාවිතයේ මත පොදුකාරය ಜಾති දෙකයි තියෙනවා කිව්වේ. එකක් නිෂ්පාදන පොදුකාරය. අනිත් එක තමයි නිෂ්පාදන නොවන පොදුකාරය. එකක් නිෂ්පාදන පොදුකාරය අනිත් එක නිෂ්පාදන නොවන පොදුකාරය. ලියන පුංචි වාක්‍යයක්. ඉහතින් සඳහන් කළ වර්ගීකරණයන් සාරාංශගත කොට ඉහතින් සඳහන් කළ වර්ගීකරණයන් සාරාංශගත කොට පහත පරිදි පෙන්විය හැක. සාරාංශගත කොට පහත පරිදි පෙන්විය හැක. මේක ඉක්මනින් ලියා ගන්න. ලියාගෙන ඉවරද? පරිද අවසන්ද? ලියන්න පුංචි අනුමාතෘකාවක් විදිහට පොදු කාර්ය පිරිවැය රැස් කිරීම. 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 රැස් කිරීම කියන්නේ එකතු කරනවා කියන එකනේ. පොදු කාර්ය පිරිවැය රැස් කිරීම. ළමයි මට කියන්න පොදු කාර්ය පිරිවැය තියෙනවා කිව්ව විශේෂම ලක්ෂණය මොකද්ද? පොදු කාර්ය පිරිවැය තියෙනවා කිව්ව විශේෂම ලක්ෂණය තමයි එක ඒකකයකට කොච්චරක්ද කියලා මොනව කරන්න බැරිකමද අඳුර ගන්න බැරිකම. ලියන්නකෝ. පොදු කාර්ය පිරිවැයේ ඇති විශේෂම ලක්ෂණය වන්නේ පොදු කාර්ය පිරිවැයේ ඇති විශේෂම ලක්ෂණය වන්නේ විශේෂම ලක්ෂණය වන්නේ එක් භාණ්ඩයකට කොපමණදයි පැහැදිලිව හඳුනාගත නොහැකි වීමයි. එක් භාණ්ඩයකට කොපමණදයි පැහැදිලිව හඳුනාගත නොහැකි වීමයි. එක් භාණ්ඩයකට කොපමණදයි පැහැදිලිව හඳුනාගත නොහැකි වීමයි. මෙලෙස එක් භාණ්ඩයකට කොපමණදයි මෙලෙස එක් භාණ්ඩයකට කොපමණදයි පැහැදිලිව හඳුනාගත නොහැකි. එක් භාණ්ඩයකට කොපමණදයි පැහැදිලිව හඳුනාගත නොහැකි. පිරිවැය එක් භාණ්ඩයකට කොපමණදයි පැහැදිලිව හඳුනාගත නොහැකි පිරිවැය.
ඒකකයකට කොපමණ දෙයි ඒකකයකට කොපමණ දෙයි හඳුනා ගන්නා තෙක් ඒකකයකට කොපමණ දෙයි හඳුනා ගන්නා තෙක් ඒකකයකට කොපමණ දෙයි හඳුනා ගන්නා තෙක් ඒවා හඳුනා ගන්නා තෙක් ඒවා රැස් කර තබනු ලබන හඳුනා ගන්නා තෙක් ඒවා රැස් කර තබනු ලබන ඒවා රැස් කර තබනු ලබන ස්ථානයක් අංශයක් ස්ථානයක් අංශයක් පුද්ගලයෙක් හෝ උපකරණයක් අනේ වචන අතර යටින් ඉතක් ගහ ගන්න ස්ථානයක් අංශයක් පුද්ගලයෙක් හෝ උපකරණයක් ගිනුම් කරණයේදී පිරිවැය මධ්‍යස්ථානයක් ලෙස හඳුන්වනු ලැබේ පිරිවැය මධ්‍යස්ථානයක් ලෙස හඳුන්වනු ලැබේ පිරිවැය මධ්‍යස්ථානයක් ලෙස හඳුන්වනු ලැබේ යටිල් යන තව ලකුණක් දාලා මේ අනුව පිරිවැය මධ්‍යස්ථානයක් යනෝ මේ අනුව පිරිවැය මධ්‍යස්ථානයක් යනෝ මේ අනුව පිරිවැය මධ්‍යස්ථානයක් යනෝ ඒකකයක් සමග පිරිවැය මධ්‍යස්ථානයක් යනෝ ඒකකයක් සමග පැහැදිලිව හඳුනාගත නොහැකි ඒකකයක් සමග පැහැදිලිව හඳුනාගත නොහැකි පොදුකාර්ය පිරිවැය පසුව ඒකකයක් සමග හඳුනා ගන්නා තෙක් ප්‍රැස් කර තබනු ලබන ස්ථානයක් අංශයක් උපකරණයක් හෝ පුද්ගලයෙක් වේ මෙන්න ඡේද කිල්ලයන් ගිනුම් කරණයේදී මෙම පිරිවැය මධ්‍යස්ථාන ප්‍රධාන වශයෙන් වර්ග දෙකකි පිරිවැය මධ්‍යස්ථාන ප්‍රධාන වශයෙන් වර්ග දෙකකි පිරිවැය මධ්‍යස්ථාන ප්‍රධාන වශයෙන් වර්ග දෙකකි අංක 1 ප්‍රධාන වශයෙන් වර්ග දෙකකි අංක 1 නිෂ්පාදන පිරිවැය මධ්‍යස්ථාන 2 සේවා මධ්‍යස්ථාන යටින් තව ලකුණක් දාලා ලියා ගන්න නිෂ්පාදන මධ්‍යස්ථානවල භාණ්ඩ නිෂ්පාදනයක් සිදු කරන අතර සේවා මධ්‍යස්ථානවල කිසිවිටකත් භාණ්ඩ නිෂ්පාදනයක් සිදු නොකරයි හුදෙක්ම
සේවා මධ්‍යස්ථානයක්. උදෙක්ම සේවා මධ්‍යස්ථානයක්. පවත්වාගෙන යන්නේ නිෂ්පාදන මධ්‍යස්ථානවලට අවශ්‍ය සහාය ලබා දීම සඳහාය. යන්නේ වචන ටික ගහ ගන්න. සහාය ලබා දෙන්න. ඒ කියන්නේ නිෂ්පාදන මධ්‍යස්ථාන වලට ඕන සපෝට් එක දෙන්න. තමයි මොන මධ්‍යස්ථානයක් තියා ගන්නවා කියන්නේද? සේවා මධ්‍යස්ථානයක් තියා ගන්නවා කියන්නේ. එතකොට අපි කිව්වා පිරිවැය මධ්‍යස්ථාන වර්ග දෙකක් තියෙනවලු දරුවෝ. මොනවද පිරිවැය මධ්‍යස්ථාන වර්ග දෙක? පළවෙනි જાතිය තමයි මොකද්ද? පළවෙනි જાතිය අන්න හරි. මොකද්ද? නිෂ්පාදන මධ්‍යස්ථාන. දෙවෙනි වර්ගය මොකද්ද? සේවා මධ්‍යස්ථාන. එතකොට සේවා මධ්‍යස්ථාන තියෙන්නේ මොකටමලුද? නිෂ්පාදන මධ්‍යස්ථානට අවශ්‍ය මොනව සපයන්නද? සේවා සපයන්න. right. පුංචි උදාහරණයක් අරගෙන අපි පොඩි තැන ඉඳලා මෙන්න මේ පිරිවැයේ පාඩම සාකච්ඡා කිරීමට යන්න. තව පොඩි වාක්‍යයක් ඉස්සෙල්ලා ලියා ගන්න උදාහරණයක් ලියන්න ඉස්සෙල්ලා. ආයතනයක් දරණ පොදු කාර්යය. මේ එක් මධ්‍යස්ථානයට කොපමණ දෙයි? හඳුනාගෙන. මේ එක් මධ්‍යස්ථානයට කොපමණ දෙයි හඳුනාගෙන. ඒවාට බෙදා දීම සඳහා. මේ එක් මධ්‍යස්ථානයට කොපමණ දෙයි හඳුනාගෙන ඒවාට බෙදා දීම සඳහා. පිළියෙල කරනු ලබන. කොපමණ දෙයි හඳුනාගෙන ඒවාට බෙදා දීම සඳහා. පිළියෙල කරනු ලබන. ඒවාට බෙදා දීම සඳහා පිළියෙල කරනු ලබන. ලේඛනය. පොදු කාර්ය පිරිවැය. විභාජන පත්‍රිකාව. හෙවත් විශ්ලේෂණ පත්‍රිකාව ලෙස හඳුන්වනු ලැබේ. පොදු කාර්ය පිරිවැය විභාජන පත්‍රිකාව හෙවත් විශ්ලේෂණ පත්‍රිකාව ලෙස හඳුන්වනු ලැබේ. අන්න ඒකට කියනවලු පොදු කාර්ය පිරිවැය විභාජන පත්‍රිකාව හෙවත් මොකක් කියලාද? විශ්ලේෂණ පත්‍රිකාව කියලා. right. පුංචි උදාහරණයක් ලියා ගන්න ළමයි. මෙන්න මේ විදිහට. එක්තරා ආයතනයක් A හා B ලෙස නිෂ්පාදන මධ්‍යස්ථාන දෙකකින්ද එස්නම් සේවා මධ්‍යස්ථානයකින්ද සමන්විත වේ. එහි පොදු කාර්ය පිරිවැය පහත පරිදි ඔබ වෙත දී ඇත. පොදු කාර්ය පිරිවැය පහත පරිදි ඔබ වෙත දී ඇත.
මෙන්න මෙහෙම දීලා තියෙනවා. බලන්න හොඳින් ලියා ගන්න යටි යටි. වක්‍ර ද්‍රව්‍ය. වක්‍ර ද්‍රව්‍ය. පුංචි කැලක් ගහලා A වලට B වලට S වලට A වලට රුපියල් 8,000යි B වලට රුපියල් 7,000යි C වලට රුපියල් 5,000යි S වලට රුපියල් 5,000යි වක්‍ර ශ්‍රමය A වලට B වලට S වලට රුපියල් 10,000යි රුපියල් 5,000යි රුපියල් 8,000යි ඊළඟට වක්‍ර වෙනත් A වලට B වලට S වලට රුපියල් 3,000යි රුපියල් 5,000යි රුපියල් 2,000යි රුපියල් 2,000යි යටි ලියන්න අමතර තොරතුරු අමතර තොරතුරු අමතර තොරතුරු ඒ යටතේ ලියන්න මේ අතට ලියන්න A B S A B S මෙතන ලියන්න යන්ත්‍රපැය මෙතන ලියන්න 100යි මෙතන ලියන්න 200යි මෙතන නෑ යටින් ලියන්න වාක්‍යයක් S අංශය A හා B වෙත සමානව සේවා සපයයි යන්නේ වචනයට ඉරක් ගහ ගන්න සමානව සේවා සපයයි යටින් ලියන අවශ්‍ය වන්නේ එක පොදු කාර්ය පිරිවැය විභාජන පත්‍රිකාව දෙක යන්ත්‍ර පැය පදනම මත පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාතය යන්ත්‍ර පිරිවැය පදනම මත පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාතය right මෙන්න මෙහෙමයි දරුවෝ හදන්නේ මෙන්න මේක රූල් කරගන්න ඕනේ මෙන්න මේ විදිහට වගුවක් අපි රූල් කරගමු කට්ටියම එකතු වෙලා පල්ලෙහාට රූල් 7-8ක් තියෙන්න
මේ විදිහට වගුවක්. මේකේ උඩින් ලියනවා පොදු කාර්ය පිරිවැය විභාජන පත්‍රිකාව. විභාජනය කරනවා කියන්නේ බෙදනවා. විභාජන පත්‍රිකාව කෙලවරින් අපි රුපියල් 1000 කියලා දාමු. 1000 වලින් හදපු ලේසි. විභාජන පත්‍රිකාව. විභාජන පත්‍රිකාව හොඳට බලන්න. මේකේ ළමයි උඩින්ම දුන්න අපිට නිෂ්පාදනාංශ දෙකක් තියෙනවා, සේවාංශ එකක් තියෙනවා කියලා. ඒ නිසා අපි සේවාංශ එක මෙහෙම වෙනම වටිනාකම් තීරුවක් ගන්නවා. නිෂ්පාදනාංශ දෙකක් තියෙනවා කියපු නිසා ඒක පුංචි තීරු දෙකක් ගන්නවා. මේ අපට ලොකුවට අවශ්‍ය නැහැ. මේ ඇවිල්ලා නිෂ්පාදනාංශ දෙක, මේ ඇවිල්ලා සේවාංශ එක. එතකොට ගන්න මේක ගාණෙන් ගාණ වෙනස් වෙනවා. එතකොට නිෂ්පාදනාංශ දෙක තමයි AD, සේවාංශය තමයි S. මේවා ගාණෙන් ගාණ වෙනස් වෙනවා නම්. දැන් සමහර ගණන් වල දෙන්න පුළුවන් නිෂ්පාදනාංශ තුනක් තියෙනවා කියලා. එතකොට මේක කෑලි තුනකට බෙදනවා. සමහර ගණන් වල දෙනවා සේවාංශ දෙකක් තියෙනවා කියලා. එතකොට සේවා කියන්නේ කෑලි දෙකකට බෙදනවා. එක්ක දෙන්න පුළුවන් නිෂ්පාදන දෙකයි, සේවා දෙකයි. එක්ක නිෂ්පාදන 3යි, සේවා දෙකයි. එතකොට ගාණෙන් ගානට වෙනස් වෙනවා ඒක. ඊළඟට ළමයි මෙන්න මෙතන තව පුංචි තීරුවක් එකතු වෙනවා. ඒ තමයි මේකේ අගය තීරුව. අගය තීරුව. අගය කියන්නේ වටිනාකම. ඒ වගේම මෙන්න මෙතන තියෙන කොටස් ටික මෙන්න මේක ලොකු කොටස මෙතන මැදට තියලා මෙතන දාන්නවා ආයතනය තීරුව. මෙන්න මෙතන එකක් එනවා ළමයි විභාජන පදනම කියලා තීරුවක්. කොහොමද මේක බෙදන්නේ? රෝල් කරගන්නකො විභාජන පත්‍රිකාව. ආයතනය විභාජන පදනම අගය නිෂ්පාදන කොටස් දෙකයි A සහ B. ඊට පස්සේ සේවාංශය. ඊට පස්සේ සේවාංශය. ඊට පස්සේ සේවාංශය. දැන් මෙන්න මෙහෙමයි හදන්නේ. අපිට දීලා තියෙන පිරිවැය ආයතන. මේ තියෙන මෙතන ගානේ පිරිවැය ආයතන 3යි දීලා තියෙන්නේ. ඒ නිසා අපි මේ පිරිවැය ආයතන 3 මෙතන ලියා ගන්නවා. එකක් වක්‍ර ද්‍රව්‍ය. අනිත් එක වක්‍ර ශමය. අනිත් එක වක්‍ර වෙනත්. මේ ගානේ තාම සරලව ගත්තේ. ගොඩක් අයතම ගත්තේ නැහැ ඔයාලට තේරෙන්න. හරිද? ළමයි මේ වක්‍ර ද්‍රව්‍ය එක එක අංශයට කීයද කියලා අපිට දීලා තියෙනවා. මොන අංශයටද කියලා. මොන අංශයටද කියලා දීලා තියෙනවා නම් ඒවා කෙලින්ම ඒ අංශවලට දාන්න පුළුවන්. ආන්ගේ කෙලින්ම දාන්න පුළුවන් ඒවට අපි ලස්සන නමක් මේකෙදි කියනවා ප්‍රතිපාදනයන් කියලා. මොනවද කියලාද? ප්‍රතිපාදනයන් කියලා. එහෙම නැත්නම් ඔකට ලස්සන නමක් කියනවා තව වෙන් කිරීම කියලා. මොනවා කියලාද කියනවද? වෙන් කිරීම කියලා කියනවා. ප්‍රතිපාදනයන්. අඩමාන්නයි ප්‍රතිපාදනය, අඩමාන්නයි වෙන් කිරීම. වෙන් කිරීමක් කියලා අපි හරියටම දන්නවා. කාටද යන්නේ කියලා. කොහොමද යන්නේ? A B 7යි S 5යි. එතකොට වක්‍ර ශ්‍රමය ඔව් ඒකත් ප්‍රතිපාදනයක් අපි හරියටම දන්නවා. ප්‍රතිපාදනයන් කොහොමද තියෙන්නේ? 10යි 5යි 8යි. මේක එකතුව දාන්න අවශ්‍ය නැහැ. මොකද බෙදලා දීලානේ තියෙන්නේ.
ඊළඟටත් තියෙනවා ප්‍රතිපාදනයක්. ඒකෙත් අපි හරියට දාන්නවා. කීයද තියෙන්නේ? 3යි 5යි 2යි. 3යි 5යි 2යි. 3යි 5යි 2යි. හරි මෙන්න මෙතන දෙකක් කියන එක 2000 කියන එක මේ අන්තිම එක වක්‍ර වෙනත් වල 3000 කරගන්නකො ඔයගොල්ලන් ලේසියෙන් 3000 කරගන්න. මෙන්න මෙතන දාගන්නකො 3යි කියලා. හරි. ඒ වාට ලේසි වෙන්න මම හදුවේ. දැන් මේ ටික ඉරක් ගහලා 15ට එකතු කරන්න දරුවෝ. ඒ ටික ඉරක් ගහලා 15ට එකතු කරන්න. 18යි 3යි 21යි. 7යි 17යි. මෙතන 5යි 8යි 13යි. 13යි 3යි 16යි. ඒ එකතුව කෙලින් මුකුත් ලියන්නේ නැහැ. එකතුවට යටින් රූලේ ලියනවා යලි විභාජනය. යලි කියලා කියන්නේ ආයෙ බෙදනවා. යලි විභාජනය මොන අංශයේවද? S කියන අංශයේවා. මොකද S කියන්නේ සේවාංශ. ඒතර අපි ආයෙ බෙදනවා සේවාංශය. කොහොමද බෙදන්නේ? මේ යටින් අපිට දීලා තියෙනවා වාක්‍යයක් දරුවෝ. මොකද්ද? S අංශය A හා B වෙත සමානව සේවා සපයනවලු. කොහොම සපයනවා කිව්වේ? සමානව සේවා සපයනවලු. එහෙනම් මේ S එකේ තියෙන 16 මේ දෙන්නට සමානව බෙදන්න පුළුවන්. ඒ කියන්නේ කොහොමද? 8යි 8යි වශයෙන් මේ 16 බෙදලා දෙන්න පුළුවන්. මෙන්න මෙතන සමානව බෙදනවා කියලා පෙන්වන්න අනුපාතය දානවා. කොහොමද? 1ට 1යි. 16 සමානව බෙදුවා. ඔච්චරයි ගාන. එතනින් අවසන්. ඔච්චරයි ගාන. එතනින් අවසන්. මේ උත්තරේ ගන්නවා දැන් 29යි. මෙතන එනවා 25යි. මෙතන බිඳුවයි. මෙන්න මේ උත්තරේ කෙලින් ලස්සන වාක්‍යයක් ලියනවා. මේකට ලියනවා අයවැයගත පොදු කාර්ය කියලා. අයවැයගත පොදු කාර්ය කියලා. මොකක් කියලාද ලියන්නේ? අයවැයගත පොදු කාර්ය කියලා. අයවැයගත පොදු කාර්ය කියලා. එහෙනම් මේක ඔයාගෙන් අහපු පළවෙනි උත්තරය. මොකද පළවෙනි උත්තරේ හුවේ? පොදු කාර්ය පිරිවැය විභාජන පත්‍රිකාවක් හදන්න කියලා. දැන් දෙවෙනි එකේ තව එකක් අහනවා. මොකද්ද? යන්ත්‍ර පැය පදනම මත පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාතය හොයන්න. ළමයි මෙන්න මේකට අපි සූත්‍රයක් පාවිච්චි කරනවා. මෙන්න මෙහෙමයි සූත්‍රය පාවිච්චි කරන්නේ. අන්තර්ග්‍රහණ අනුපාතය. අන්තර්ග්‍රහණ අනුපාතය සමානයි. මෙතනින් ආපු උත්තරේ ගන්න. අන්තිමට ආපු උත්තරය මොකද? අන්තිමට ආපු උත්තරය අයවැයගත පොදු කාර්ය. ඒ වචනේ අනිවාර්යෙන් ලියන්න ඕනේ. අයවැයගත පොදු කාර්ය බෙදන්න ඕනේ. අයවැයගත එන්න මේ වචනේ අනිවාර්යෙන් ඕනේ. අයවැයගත. අපිට කිව්වේ මොන පදනමට හොයන්න කියලාද? යන්ත්‍ර පැය පදනමට හොයන්න කියලා. ගානේ කියලාම තිබුණා දෙවෙනි එකේ. යන්ත්‍ර පැය වලින් බෙදන්න ඕනේ. යන්ත්‍ර පැය වලින් බෙදන්න ඕනේ. දැන් අපි ගන්නවා උත්තරය. ඉස්සෙල්ලාම මම ගන්නවා මොන අංශයේද? ඒ අංශේ. මතක තියාගන්න මේ උත්තර හොයන්නේ නිෂ්පාදනාංශ වලට විතරයි. නිෂ්පාදනාංශ දෙකක් තිබුණොත් උත්තර දෙකක් ඕනේ. නිෂ්පාදනාංශ තුනක් තිබුණොත් උත්තර තුනක් ඕනේ. ඉස්සෙල්ලාම ඒ කියන අංශය ගන්නවා උත්තරය. ළමයි ඒ කියන අංශේ උත්තරය කීයද ආවේ අපිට? 29000යි. 10 වලින් ගත්තේ. යන්ත්‍ර පැය ගාන ඒ අංශේ දීලා තියෙන්නේ කීයද මෙතන දරුවෝ? 100යි. 100යි. එහෙනම් මේක බෙදන්න 100යි. බිංදු දෙකට බිංදු දෙක කපලා ගියා. උත්තරේ ඉන්නේ රුපියල් 290යි.
අපි පැය ගානකින් දරුවෝ බෙදුවේ. පැය ගානකින් බෙදපු නිසා උත්තරය අපි ලියන්නේ මොකේකට කියලාද? පැයකට 290යි. මොකේකට 290යි කියලාද? පැයකට 290යි. පැයකට 290යි. ඊළඟට ලියනවා B එකේ. B එකේ ලියන්න ආයේ සූත්‍රය අපි ලියන්න ඕනේ. කොහොමද සූත්‍රය ලියන්නේ? අන්තර්ග්‍රහණ අනුපාතය සමානයි. අන්තර්ග්‍රහණ අනුපාතය සමානයි. ආයේ සූත්‍රය ලියනවරගේ කොහොමද ලියන්නේ? අය වැයගත පොදු කාර්ය බෙදන්න. අය වැයගත යන්ත්‍ර පැයවලින්. අයවැයගත පොදු කාර්ය බෙදන්න අයවැයගත යන්ත්‍ර පැයවලින්. දැන් B අංශයේ උත්තරේ හොයමු. B එකේ උත්තරය කීයද තියෙන්නේ? 25000යි. බෙදන්න ඕනේ. කීයද තියෙන්නේ යන්ත්‍ර පැය? 200යි. බෙදුවා 200. බිංදුවට බිංදු දෙකට බිංදු දෙක කපලා ගියා. 252න් බෙදුවාම වෙනවා රුපියල් 125යි. මේකත් පැය ගානකින් බෙදපු නිසා උත්තරේ එන්නේ කීයද? පැයකට 125යි. ඒ කියන්නේ මේ ආයතනයේ එක පැයකට B අංශයේ කීයක වියදමක් යනවලුද? 125ක වියදමක් යනවා. B අංශයේ 125ක වියදමක් යනවා. පැයකට 125යි. ඔය අපි හැදුවේ උදාහරණාංක 1. ලියාගමු උදාහරණාංක 2. උදාහරණ 2 ලියන්න. උදාහරණාංක 2. උදාහරණාංක 2 ලියන්න. A හා B ලෙස නිෂ්පාදන අංශ දෙකක් හා A හා B ලෙස නිෂ්පාදන අංශ දෙකක් හා S ලෙස සේවා අංශයක් ඇති ව්‍යාපාරයක. 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 පහත තොරතුරු ඔබ වෙත සපයා ඇත. පහත තොරතුරු ඔබ වෙත සපයා ඇත. ඔබ වෙත සපයා ඇත. හරි ලියාගමු. මෙන්න මේ ගාන.
right ලියා ගන්න මේ විදිහට වක්‍ර ද්‍රව්‍ය වල සංඛ්‍යා ටික පේන්න නැත්නම් බලා ගන්න. A වල 10000යි B වල 8000යි S වල 3000යි. වක්‍ර ශ්‍රමය A වල 10000යි B වල 15000යි S වල 6000යි. වක්‍ර වෙන A වල 8000යි B වල 5000යි S වල 3000යි. S වල 3000යි. ඊළඟට අමතර තොරතුරු. ඒකේ යන්ත්‍ර පැය තියෙනවා. A වල 500යි B වල 1000යි S වල නැහැ. යටින් ලියන වාක්‍යය S අංශය A හා B වෙත දෙකට එකක් ලෙස සේවා සපයයි. ආන්ගේ මේ අනුපාතය යටින් ඉරක් ගහ ගන්න දෙකට එකක් ලෙස සේවා සපයයි. ඒ ඉස්සෙල්ලා ගානේ තිබුණේ සමානව කියලානේ. මෙතන සමානව නිසා අපි එකට එකයි කියලා දැන් මේ දැන් අනුපාතය කීයකද? දෙකට එකක් ලෙස සේවා සපයන. යටින් ලියන අවශ්‍ය වන්නේ එක පොදුකාර්ය පිරිවැය විභාජන පත්‍රිකාව. එක පොදුකාර්ය පිරිවැය විභාජන පත්‍රිකාව. දෙක යන්ත්‍ර පැය පදනමට අන්තර්ග්‍රහණ අනුපාතයන්. දෙක යන්ත්‍ර පැය පදනමට අන්තර්ග්‍රහණ අනුපාතයන්. right බලන්න ඉක්මනින් ගාන හදන විභාජන පත්‍රිකාව ක්‍රමානුකූලව රූල් කළා දරුවෝ. කුංචි වෙලාවක් දෙන්න විනාඩි 5ක් කාලයක් ඉක්මනින් රූල් කරලා හදන්න.
කොයි පන්තරන්න ඉක්මන් කරන්න අනුපාත ටිකක් හදන්න. බලන්න මෙතන එකතුව තියෙන්නේ 28යි 28යි 12යි. එතකොට මෙතන මේ 12 බෙදිලා යන්නේ දෙකට එක අනුපාතයට. මෙතන ලියන්න ඕනේ යලි විභජනයේ S. දෙකට එකයි කියන්නේ 12 බෙදිලා යන්නේ 8යි 4යි වශයෙන්. එතකොට මෙතන 36යි මෙතන එන්නේ 32යි. 36යි 32යි 36යි 32යි. එතකොට මෙතන 36ක් ආවනම් මෙතෙන්ට එන්නේ 36000යි. මෙතෙන්ට එන්නේ 36000යි. ඒක බෙදන්න ඕනේ මෙතන තියෙන්නේ කීයෙන්ද? 500න්. වාක්‍ය ලියන්න ඕනේ අන්තර්ග්‍රහණ අනුපාතයේ සමානයි අයවැයගත පොදු කාර්ය බෙදීම අයවැයගත යන්ත්‍රපැය. තිස්සයදහ බෙදන්න 500න්. බිංදු දෙකට බිංදු දෙක කපලා ගියා 365න් බෙදිච්චාම උත්තරේ වෙනවා රුපියල් 72යි. පැයකට. ඊළඟට ආය සූත්‍රය ලියන්න. ආය සූත්‍රය ලියලා B අංශය ගන්න 32000යි. බෙදන්නේ කීයෙන්ද? 1000න්. බිංදු 3ට බිංදු 3 කපලා ගියා. උත්තරේ වෙන්නේ රුපියල් 32යි. පැයකට. 32යි පැයකට. එතකොට ළමයි ඔය කියන්නේ පළවෙනි අංශයෙන් පැයකට 72ක් යනවලු දෙවෙනි අංශයෙන් පැයකට 32ක් යනවලු. එතකොට අපිට මෙහෙම දෙන්න පුළුවන් ළමයි මොකද්ද? භාණ්ඩයක් හදන්න පළවෙනි අංශයෙන් පැය 2ක් යනවා දෙවෙනි අංශයෙන් පැය 3ක් යනවා කියලා. එතකොට භාණ්ඩය හදන්න යන පොදු කාර්ය පිළිවෙල වෙන්නේ 72ව 2කුයි 32ව 3කුයි දෙක මොනවා වුණාට පස්සේද? එකතු වුණාට පස්සේ. right.
ඔය ඇවිල්ලා උදාහරණාංක 2. ඔන්න දැන් අපි පොඩ්ඩක් වෙනස් කරනවා උදාහරණාංක 3ේදී පොඩි වෙනස්කමක් කරනවා. හොඳට බලා ගන්න. ලියන්න උදාහරණාංක 3. උදාහරණාංක 3. ලියන්න. A හා B ලෙස. A හා B ලෙස. A හා B ලෙස. නිෂ්පාදන අංශ දෙකකින් හා නිෂ්පාදන අංශ දෙකකින් හා නිෂ්පාදන අංශ දෙකකින් හා නිෂ්පාදන අංශ දෙකකින් හා S ලෙස සේවා අංශයකින් S ලෙස සේවා අංශයකින් සමන්විත S ලෙස සේවාංශයකින් සමන්විත ආයතනයක පහත තොරතුරු සපයායත පහත තොරතුරු සපයායත ලියා ගන්න මෙන්න මේ විදියට. ලියා ගන්න ගන්න.
බලන්න ලියාගත්තේ නැති අය. වක්‍ර ද්‍රව්‍ය තියෙන්නේ A වල 10යි B වල 70යි S වල 11000යි. වක්‍ර ශ්‍රමය තියෙන්නේ 1610යි A වල B වල 10000යි. ඒ වගේම විදුලි බිල කියලා එකක් තියෙනවා රුපියල් 20000යි. ඒක ඒද Bද කියලා කියලා නැහැ. ඉන්ධන යන්ත්‍ර සඳහා ඉන්ධන රුපියල් 15000යි. යන්ත්‍රශය රුපියල් 25000යි. අමතර තොරතුරු වල කාරණා තුනක් තියෙනවා. ඉස්සෙල්ලේ වල තිබුණේ කාරණා එකයි. දැන් කාරණා තුනක් තියෙනවා A B S කියලා. පළවෙනි එක යන්ත්‍ර අගය රුපියල් 1,50,000යි ලක්ෂයයි. S එකේ නෑ. ඒ වගේම යන්ත්‍ර පැය 500යි 1000යි S එකේ නෑ. කිලෝවොට් විදුලි බලය මයින ඒකකයේ කිලෝවොට් 50යි 40යි 10යි. යටින් ලියනවා S අංශය A හා B වෙත S අංශය A හා B වෙත සමානව සේවා සපයයි. S අංශය A හා B වෙත සමානව සේවා සපයයි. සමානව සේවා සපයයි. යටින් ලියන්න අවශ්‍ය වන්නේ එක පොදු කාර්ය පිරිවැය විභාජන පත්‍රිකාව. එක පොදු කාර්ය පිරිවැය විභාජන පත්‍රිකාව. පොදු කාර්ය පිරිවැය විභාජන පත්‍රිකාව. දෙක යන්ත්‍ර පැය පදනමට අනුපාත යන්ත්‍ර පැය පදනමට අන්තර්ග්‍රහණ අනුපාත. ඔන්න දරුවෝ හොඳින් බලන්න මාත් එක්කම පියවරෙන් පියවර ගණන් ටික හදාගෙන යා යුතුයි. මාත් එක්කම පියවරෙන් පියවර ගණන් ටික හදාගෙන යා යුතුයි. හොඳින් අහගන්න. මාත් එක්කම පියවරෙන් පියවර ගණන් ටික හදාගෙන යන්න. right. රෝල් කරගන්නකෝ පොදු කාර්ය පිරිවැය විභජන පත්‍රිකාවක්. මේකේ තුලින් කියලා තිබුණා නිෂ්පාදනාංශ 2යි සේවාංශයයි කියලා. රෝල් කරගන්න විභජන පත්‍රිකාවක්. මේවා ලියන්න එපා දැම්ම. පල්ලෙහාට විභජන පත්‍රිකාවක් රෝල් 8ක් විතර හිටින්න රෝල් 8ක් 9ක් හිටින්න. විභජන පත්‍රිකාවක් රෝල් කරගන්න. රෝල් කරගත්තාද? ඉස්සෙල්ලාම මෙන්න මෙතන අයතම කලින් එකේ නම් තිබුණේ 3යිනේ. මේකේ තියෙනවා අයතම 5ක්.
ලියා ගන්න මෙතන වක්‍ර ද්‍රව්‍ය, වක්‍ර ශ්‍රමය, විදුලි බිල, ඉන්ධන, කෙටියෙන් ලියන්නේ ඉන්ධන, යන්ත්‍රශය, ඔන්න හොඳට අවබෝධයෙන් අහගන්න. ලියාගත්ත නේද ಜಾති පහ? ඔන්න හොඳට මාත් එක්කම හද උඩින් රුපියල් 1000 කියලා දාගන්න. උඩින් රුපියල් 1000 කියලා දාගන්න. හරිද? උඩින් රුපියල් 1000 කියලා දාගන්න. ඔන්න පළවෙනි එක. වක්‍ර ද්‍රව්‍ය එක ඒකාංශයට කීයද කියලා අපිට දීලා තියෙනවා. ඒ නිසා ඒක කෙලින්ම දාන්න පුළුවන් 10යි 7යි 11යි දීලා තියෙන හින්දා දාන්න පුළුවන්. මෙතන ලියනවා ප්‍රතිපාදනයක්. දීලා තියෙනවනේ. දීලා තියෙන හින්දා ප්‍රතිපාදනයක් කියලා ලියනවා. වක්‍ර ශ්‍රමයක් අපිට දීලා තියෙනවා දරුවෝ. දෙකක හරි දීලා තියෙනවා. දෙකක නෙමෙයි එකක උනත් අවුලක් නැහැ. දෙකක දීලා තියෙනවා කීයද? 16යි 10යි ඊළඟ එකේ නැහැ. ප්‍රතිපාදනයක්. ප්‍රතිපාදනයක් කෙලින්ම දීලා තියෙනවා. එකක දීලා තිබුණා ප්‍රතිපාදනය කියලා ලියන්නේ. විදුලි බිල. හැබැයි A එකේ කීයද? B එකේ කීයද? C එකේ S එකේ කීයද කියලා දීලා නැහැ. මුළු ගාන දීලා තියෙන්නේ 25යි. එහෙනම් මුළු ගාන මෙතන දැම්මා. දැන් අපි යන්නේ එක මේ තුන් දෙනාට බෙදලා දෙන්න. ඒ බෙදලා දෙන්න අපිට කියලා නෑනේ ගියා මෙයාට කීයද මෙයාට කීයද මෙයාට කීයද කියලා. කියලා නැති නිසා මෙතන ප්‍රතිපාදනයන් කියලා ලියන්න බෑ. කියලා නැති නිසා. එහෙනම් අපි බලන්න ඕනේ ගානේ විදුලි බිලට සම්බන්ධ අතිරේක තොරතුරක් මොනවද තියෙන්නේ කියලා. විදුලි බිලට සම්බන්ධ එක අතිරේක තොරතුරක් තියෙනවා. මොකද්ද? කිලෝවොට් සංඛ්‍යාව. එහෙනම් මෙන්න මෙතන ලියනවා කිලෝවොට්, කෙටියෙන් ලියනවා KW. කිලෝවොට් සංඛ්‍යාව. එතකොට මේ අංශ තුනේ තියෙන කිලෝවොට් සංඛ්‍යාව කෙටි අනුපාතයක් විදියට හදලා මෙතන ලියනවා. කොහොමද කෙටි අනුපාතයක් විදියට හදලා ලියන්නේ? 5ට 4ට 1යි. 50යි 40යි 10යි කියන එක කෙටි අනුපාතයක් හදලා ලියනවා 5ට 4ට 1යි. 5ට 4ට 1යි. ඔන්න බලන්න නැවත බලන්න මොකද කිව්වේ? විදුලි බිලට සම්බන්ධ කිසියම් තොරතුරක් අපි ගත්තා. ඇයි මේක මේ දීලා නැහැ නේ වලට කීයද කියලා? විදුලි බිලට සම්බන්ධ කිසියම් තොරතුරක් අපි ගත්තා. දැන් මේක බෙදලා දෙමු. 5යි 4යි 9යි 1යි 10යි නේ ළමයි. 25 10න් බෙදපුවම 25 නෙමෙයි 20යි තියෙන්නේ. මෙතන තියෙන්නේ කීයද? 20යි. විදුලි බිල 20යි. 20 10න් බෙදිච්චාම එන්නේ 2යි. දෙවරක් 5 10යි. දෙවරක් 4 8යි. දෙවරක් 1 2යි. දෙවරක් 1 2යි. දැන් යම ඉන්ධන. ඉන්ධනත් මේ අංශයට කීයද මේ අංශයට කීයද කියලා දීලා නැහැ. ඉන්ධන කෙලින්ම දීලා තියෙනවා 15ක් තියෙනවා කියලා. දැන් මේ තුනට බෙදලා දෙන්න යන්නේ. ළමයි යන්ත්‍රවලට යන ඉන්ධන සම්බන්ධයෙන් මෙතන දීලා තියෙන තොරතුරක් මොකද්ද? යන්ත්‍රවල පැය ගාන. මොකද වැඩ කරන පැය ගානට අනුව තමයි ඉන්ධන පාවිච්චි වෙන්නේ. එතකොට පැය ගාන. ඒ නිසා මෙතන ලියනවා පදනම විදිහට බෙදන්නේ යන්ත්‍ර පැය. බලන්න යන්ත්‍ර පැය තියෙන්නේ කොහොමද? 500යි 1000යි අනුපාතයක් විදිහට ගත්තොත් කීය දෙන්නේ? 1ට 2යි. මොකද ඊළඟ එකේ නැහැ. ඊළඟ එකේ නැහැ කියන්නේ මෙයාට යන්නේ නැහැ. එහෙනම් 1ට 2යි කියන්නේ 3යි. 15 3ෙන් බෙදපුවම 5යි. 5 වරක් 1 5යි. 5 වරක් 2 10යි. ඊළඟට තියෙනවා යන්ත්‍රශය. ළමයි යන්ත්‍රය ෂය වෙන්නේ මොකක් මතද? යන්ත්‍රයේ අගය මත. මෙතන දානවා යන්ත්‍ර අගය. කොච්චරද තියෙන්නේ ෂය වීම? 25ක් තියෙනවා.
යන්ත්‍ර අගයක් තියෙන්නේ පළවෙනි අංශ දෙකේ විතරයි. 1,50,000යි ලක්ෂයයි කියන්නේ අනුපාතයක් විදිහට ගත්තොත් 3ට 2යි. 3යි 2යි කියන්නේ 5යි. 25 5න් බෙදිච්චහම 5යි. 5 වරක් 3 15යි. 5 වරක් 2 10යි. මෙතන නෑ. ඔච්චරයි තියෙන්නේ. දැන් අපි එහෙනම් ගාන එක්කහු කරමු පල්ලෙහාට. ගාන එක්කහු කරමු පල්ලෙහාට. ගාන එක්කහු කරමු පල්ලෙහාට. ගාන එක්කහු කරන්න පල්ලෙහාට. මෙතන 6යි 16න් 6ක් දැම්මයි එකක් ඉතුරුයි. මෙතන 4යි 1යි 5යි 56ක් එනවා. මෙතන 8යි 7යි 15යි 15යි එකක් ඉතුරුයි. 3යි 1යි 4යි 45යි. මෙතන 11යි 2යි කීයද එන්නේ? 13යි. දැන් මේ 13 බෙදලා දෙන්න ඕනේ. කොහොමද බෙදන්න ඕනේ? මෙතන කියනවා A හා B වෙත සමානව බෙදන්න ඕනේ. සමානව බෙදනවා කියන්නේ මෙතන 1ට 1යි ලියනවා. යලි විභජනය 1ට 1යි. 1ට 1යි කියන්නේ මේ 13 මේ දෙන්න අතර දෙනවා 6.5 බැගින්. විභාගෙදි කැල් එකක් දෙන නිසා දශමයක් ආවට ගැටලුවක් කරගන්න එපා. 6.5 බැගින්. එතකොට මෙතන එනවා 62.5යි. මෙතන එනවා 51.5යි. 51.5යි 62.5යි 51.5යි. දැන් බලන්න මේ උත්තර දෙක අර අන්තර්ග්‍රහණ අනුපාත දෙක හොයන්න යන්ත්‍ර පැය පදනමට ඉක්මනින්
කොහොමද උත්තරය? බලන්න මෙතන තියෙන්නේ 62500යි. බෙදන්නේ යන්ත්‍ර පැය ගාන කීයෙන්ද? 500න්. බිංදු දෙකට බිංදුවක් ගියා. 625 පහෙන් බෙදපුවම රුපියල් 125යි පැයකට. ඒ වගේම දෙවෙනි අංශයේ 51500 බෙදන්න ඕනේ 10න්. බිංදු දෙකට බිංදු දෙක කපලා ගියා. 515 10න් බෙදුවාම රුපියල් 51.7 50ක් එනවා පැයකට. 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 right. ඊළඟට අපි ළමයි උදාහරණයක් ලියාගමු ඕගොල්ලන්ට නැවත තනියම හදන්න. අපි ඕගොල්ලන්ට පැවරුමකුත් ලබා දීලා තියෙනවා. පැවරුමකුත් ලබා දෙනවා. අභ්‍යාස පැවරුමක්. ලියා ගන්න උදාහරණ 4. උදාහරණ 4. එක්තරා ආයතනයක් නිෂ්පාදන අංශ එක්තරා ආයතනයක් නිෂ්පාදන අංශ දෙකකින් හා එක් සේවාංශයකින් නිෂ්පාදනාංශ දෙකකින් හා එක් සේවාංශයකින් සමන්විත වේ. එහි පහත පිරිවැය අය තමා. ඔබ වෙත දී ඇත. එහි පහත පිරිවැය අය තමා ඔබ වෙත දී ඇත. එහි පහත පිරිවැය අය තමා ඔබ වෙත දී ඇත. ලියා ගන්න. වක්‍ර ද්‍රව්‍ය 18000යි 11000යි 6000යි වක්‍ර ශ්‍රමය S කියන අංශයේ විතරයි තියෙන්නේ 6000යි. සේවක සුබ සාධනය රුපියල් 22000යි. විදුලි බිල රුපියල් 18000යි. යන්ත්‍ර සඳහා ඉන්ධන රුපියල් 32000යි. යන්ත්‍ර සඳහා ඉන්ධන රුපියල් 32000යි. 35000යි. යන්ත්‍ර සඳහා ඉන්ධන රුපියල් 35000යි. 35000යි. 30000යි කියලා දාන්න 30000යි. යන්ත්‍ර සඳහා ඉන්ධන රුපියල් 30000යි. යන්ත්‍රශය රුපියල් 10000යි. යන්ත්‍රශය රුපියල් 10000යි. අමතර තොරතුරු
අමතර තොරතුරු. අමතර තොරතුරු. ඒ යටතේ දාන්න යන්ත්‍ර ආගය. යන්ත්‍ර ආගය. රුපියල් 50000යි අනිත් එකේ ලක්ෂ 2යි. S වල නෑ. 50000යි ලක්ෂ 2යි. යන්ත්‍ර පැය. යන්ත්‍ර පැය 1000යි පළවෙනි එකේ අනිත් එකේ 2000යි. S වල නෑ. කිලෝවොට්. කිලෝවොට් 40යි 30යි 20යි. සේවක ගණන. සේවක ගණන 7යි 3යි 1යි. සේවක ගණන 7යි 3යි 1යි. 7යි 3යි 1යි. යටින් ලියන්න S අංශය. S අංශය A හා B වෙත. A හා B වෙත දෙකට තුනක් ලෙස. දෙකට තුනක් ලෙස. අනේ වචන ටික ඉලක්ක ගන්න දෙකට තුනක් ලෙස. දෙකට තුනක් ලෙස සේවා සපයයි. දෙකට තුනක් ලෙස සේවා සපයයි. දෙකට තුනක් ලෙස සේවා සපයයි. යටි ලියන අවශ්‍ය වන්නේ 1 පොදු කාර්ය පිරිවැය. පොදු කාර්ය පිරිවැය විභාජන පත්‍රිකාව. පොදු කාර්ය පිරිවැය විභාජන පත්‍රිකාව. 2 යන්ත්‍ර පැය පදනමට. යන්ත්‍ර පැය පදනමට අන්තර්ග්‍රහණ අනුපාතය. 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 right. ඔයාට හරියම මේක හදන්න ඕනේ. ඊට අමතරව මේ ගානට අමතරව ඔයාට දීලා තියෙන පැවරුමේ ඔයාට දීලා තියෙන පැවරුමේ අතිරේක පැවරුමේ පොදු කාර්ය පැවරුමේ පළවෙනි ගණන් දෙකත් හදලා තියන්න ඕනේ. පළවෙනි ගණන් කීයද? 2 හදලා තියන්න ඕනේ මේකට අමතරව. එතකොට ගණන් 3ක් තියෙනවා ඔක්කොම. එතකොට අපි පොදු කාර්ය කොටසින් තව දින 2කින් අපි ඔබ හමු වෙනවා. දින 2කින්. නිසා ලොකු දවසකින් නෙමෙයි දින 2කින්. එතකොට ඔයාලට ගණන් 3ක් තියෙනවා තව. මොනව කරන්නද? හදන්න. තේරුණාද? ගණන් 3ක් තියෙනවා හදන්න. එතකොට අපි ඒ කොටස අවසන් කරමු. මේක ලොකු පාඩමක්. මේක ලොකු පාඩමක්. විශාල කොටසක් තියෙනවා අපිට ගණන් හදන්න. විශාල ගණන් හද ප්‍රමාණයක් හදන්න තියෙනවා. ATV විභාගේ නම් මේක ලකුණු 10ක්. A-level විභාගේ නම් මේක ලකුණු 20ක ගාණක් එනවා. ඒ නිසා අපිට විශාල ගණන් ප්‍රමාණයක් මේකෙන් අපි හැදී යුතුයි. හරිද? හුරු වීම සඳහා විභාග ප්‍රශ්නද ඇතුළුව. right. එහෙමනම් අපි අද දවසේ වැඩ කොටස් ටික මෙතනින් අවසන් කරනවා. අපි දින 2කින් නැවත අභ්‍යාස ටිකක් සාකච්ඡා කරලා පැවරුම ඉදිරි කොටස් ටික සාකච්ඡා කරන්නට කරනවා. එතකොට ඔයගොල්ලන්ට පැවරුම ලැබිලා නැති අය පැවරුම මේ කොපියක් හරි මොනව කරන්නද? Taman මේ ගහගන්න පැවරුම කොපියක් හරි. ඒ නිසා ඔයාලට මෙතකොට ලේසි. එහෙම නැත්නම් පැවරුම ආයෙ ලියා ගන්න අවශ්‍ය නැහැ. එතකොට පැවරුමේ කොපියක් ඔයාලට තියෙන්න ඕනේ. ඒ නිසා පැවරුම ඔයාලට ලැබිලා ඇති. පැවරුමේ කොපියක් ඔයා අතේ තියාගන්න ඊළඟ දවසේ පාඩම කරන විට. right. එහෙමනම් අපි අද දවසේ වැඩ කොටස් ටික මෙතනින් අවසන් කරනවා. ආයිබෝන්.